ආයු බොහෝ වේවා. වෙනදා හායි හායි කියලා පටන් ගන්න මම අද ඔයගොල්ලෝ බලන්න ඇති මොකද මේ ආයු බොහෝ වේවා කියලා කිව්වේ කියලා. මේ කාලේ හැටියට කාලීන මාතෘකාවක් අපි හැමෝටම අවශ්‍ය තමයි දැන් කෙටි වෙලා තියෙන්නේ. මේකට හේතුව කොරෝනා තමයි. පොඩි වයසේ ඉඳන් ලොකු වයස් වැඩි හිටි බාල මහලු තරුණ හැමෝම උදුර ගන්නවා. හැමෝගෙම ජීවිත කොරෝනා වලින් උදුර ගන්නවා. ඉතින් මම ප්‍රාර්ථනා කරන්න ආයු බොහෝ වේවා කියලා. විශ්වාස කරනවා හැමෝම සතුටින් සනීපෙන් සුවෙන් ඉන්නවා කියලා. ඒ වගේම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් තත්ත්වය අපේ රටේ ගොඩක් දරුණුයි. නිවුස් වල පෙන්නන දේවල් බැලුවාම ඇත්තටම ගොඩක් දරුණුයි. හොඳම දේ ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න, තමන් පරිස්සම් වෙන්න. මේ වෙනකොට 30 වෙනිදා දක්වා රට වහලා තියෙනවා. ඉතින් ඒක 30 වෙනිදා විතරක් වෙයිද ඊට තව ඉස්සරහට යයිද ඊටත් තව මාස 2-3කට යයිද කියලා අපිට තාම කියන්න බෑ. හොඳම දේ මේ ලැබුණු අවස්ථාවෙන් ඕගොල්ලෝ පරිස්සම් වෙන්න. මෙහෙම රට වැව්වහම පොඩි ප්‍රශ්නයක් එනවා එදා වේල හොයාගෙන කන කට්ටියට. නේ? ඔයගොල්ලන්ට පුළුවන් විදියට මිල මුදල් තියෙන කට්ටිය එදා වේල එක වේලක් හරි කෑම 3 වේලෙන් එක වේලක් හරි කන්න උදව් කරන්න මොන හරි ගිහින් දෙන්න. අපේ මනුසත් බව පතුරවන්න. ඒගොල්ලොත් හරි අසරණ වෙලා ඉන්න මොහොතක් අපිට පුළුවන් විදිහට උදව්වක් කරන්න බලන්න ඕනි. ඉතින් කියන්න දෙන්නේ පරිස්සමින් ඉන්න කට්ටියම. අද vlog එකෙන් මම කතා කරන්නේ ඕගොල්ලෝ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ දෙයක්. ඒ තමයි කමෙන්ට් වල ගොඩක් තිබ්බා මේ ඊයේ පෙරේදා තිබ්බ කමෙන්ට් වල මේ රට එනකොට ගේන්න ඕන දේවල් ගැන vlog එකක් කරන්න. කැනඩාවට එනකොට ඕගොල්ලෝ මොනවද අරන් ආවේ? අපිට කුළු බඩු ಜಾති ගේන්න පුළුවන්. වින්ටර් එකට ඇඳුම් අරන් එන්න ඕනේ. ඒ වගේ ගොඩක් කමෙන්ට් තිබ්බා. ඉතින් මම ඒගොල්ලන්ට රිප්ලයි කළා ඒ දේවල් වලට. ඉතින් මට හිතුණා ඒ රිප්ලයි එකට වඩා දෙයක් මට කරන්න පුළුවන් කියලා පොදුවේ ඔක්කොටම බලා ගන්න පුළුවන් විදිහට vlog එකක් කරමු කියලා. ඉතින් ඔන්න අද ඒ vlog එක ලෑස්ති කරලා තියෙන්නේ. එහෙනම් දැන් අපි ගේන බඩු ගැන කතා කරන්නේ. අපි රට ආපු හැටි දන්නේ නැත්නම් අපේ කැනඩා ගමන ගැන ඔයගොල්ලෝ දන්නේ නැත්නම් තාමත් මේ උඩ කාඩ් එකක් යනවා. අන්නේ කාඩ් එකට ගිහින් බලන්න. අපි කැනඩාවට ආවේ කොහොමද? අපේ කැනඩා ගමන ගැන සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා. අන්න එකෙන් ඕගොල්ලන්ට පුළුවන් දැනගන්න අපි අපේ කැනඩා ගමන ගැන. ඉතින් අද vlog එකේ හැටියට අපි රට එනකොට ගෙනාවු බඩු ගැන තමයි කතා කරන්නේ. ඉතින් අපි මොනවද ගෙනාවේ? කොහෙන්ද අපි බඩු ගත්තේ? එතකොට තව මොන වගේ දේවල් අපිට ගේන්න පුළුවන්ද? මොන වගේ දේවල් අපිට ගේන්න බැයිද? ඔය වගේ ගොඩක් දේවල් කතා කරනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. මේ තියෙන්නේ අපි රට එනකොට ගෙනාපු බෑග්. මුලින්ම කියන්නම්කෝ අපි රට ආවේ 2019 වෙනි මාසේ 9 වෙනි මාසේ 24 වෙනිදා කටුනායක ගුවන් තොටුපළින් අපි පිටත් උනේ. කැතේ පැසිෆික් කියන ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් තමයි අපි ආවේ. එතකොට අපිට මුලින්ම හම්බුණා අපි 3 දෙනෙක් ආවා. මමයි හස්බන්ඩ්ුයි බබයි ආවා. අපි 3 දෙනාට හම්බුණා ගේන්න පුළුවන් බර ප්‍රමාණයක්. ඉතින් එක්කෙනෙක්ට කිලෝ 7 ගානේ මේ විදිහට කිලෝ 7 ගානේ හම්බුණා. 7 3ක් හම්බුණා. ඊට පස්සේ මේ වගේ ලොකු බෑග් වලට කිලෝ 23 ගානේ දෙකක් හම්බුණා. එතකොට ඔක්කොම කිලෝ 46ක්. එතකොට මේ වගේ ඒවා 7 3ක් හම්බුණා. මේ වගේ ලොකු බෑග් 46 ඒවා 3ක් හම්බුණා. ඔය තියෙන ඉතින් අපි අරන් ආපු ටික 7 ඒවා 3යි 46 ඒවා 2යි. ඒතකොට තව 46ක් මිසින් නේද? අන්නේ 46ට මොකද උනේ කියලා. ඒ බෑග් එකට මොකද උනේ කියලා වීඩියෝ එකේ ඉස්සරහදී කියන්නම් මම. ඉතින් ඒත් එකම අපි අරන් ආවා අපේ ලැප්ටොප් බෑග් එක. ලැප්ටොප් එක දාලා අරන් ආවා. ඊට අමතරව ඔයගලන්ට ඔයගලගේ හෑන්ඩ් බෑග් අරන් එන්න පුළුවන්. මම වැඩි හෑන්ඩ් බෑග්
භාවිතයක් නැති හින්දා මං හෑන්ඩ් බෑග් මොකුත් ගෙනාවේ නැහැ. තව බබාලගේ පොඩි බෑග් පැක් වගේ දේවල් තියෙනවා නම් ඔයගොල්ලන්ට බෑග් පැක් එකක් වගේ ඕන නම් දාගෙන එන්න පුළුවන්. ඒක අර බරට අදාළ නැහැ එහෙම කියලා ඒකට බර ගොඩාක් පටවගෙන එන්න එපා. ඒගොල්ලෝ ඒක බලනවා ඔයා ඒක මොනවද ගේන්නේ කියලා බලලා තමයි අතුලට ගේන්න දෙන්නේ. ඒ හින්දා අර බෑග් පැක් එකේ chance එක අරන් ඒකට බඩු ගොඩාක් පටවගෙන එන්න හදන්න එපා. සාමාන්‍ය දේවල් ගේන්න පුළුවන්. පොත් ඇඳුමක් දෙකක් දාගෙන එහෙම ගේන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි ගෙනාවු බෑග්. මේ බෑග් අපි ගත්තේ කොහෙද දන්නවද? අපි ගත්තේ පිටකොටුවේ. පිටකොටුවේ එක පැත්තක තියෙනවා තන්නේ කරම මේ වගේ බෑග් තියෙන කඩ. අඩුවට ගන්න පුළුවන් ටිකක් ඇවිදලා බැලුවම. හැබැයි මේ කාලේ පරිස්සමෙන් කොරෝනා තියෙනවා පරිස්සමෙන් මේ දේවල් රටේන කට්ටිය මේ දේවල් වල වැඩ කරගන්නකොට හරිම පරිස්සමෙන් ප්‍රවේශමෙන් වැඩ කරන්න. කොළඹ පිටකොටුවේ රවුමක් ගැහුවා නම් ඔයගලන්ට අඩු මුදලට මේ වගේ බෑග් ගන්න පුළුවන්. අපි ගත්ත බෑග් වලින් මේ જાතිය බෑග් මේ බෑග් දෙකට මේ එක බෑග් එකක් අපිට දුන්නේ රුපියල් 250 sorry 2500 ගානේ මේ බෑග් දෙක. මේක 2500යි මේක 2500යි. අනිත් මේ පොඩි බෑග් එක ඒක ටිකක් ක්වොලිටි එක මේ බෑග් වලට වඩා හොඳයි. අපි ඒකේ බලාපොරොත්තුනේ අපේ සියලුම ඩොකියුමන්ට්ස් දේවල් දාන්න ඉන්න. ඒ හින්දා අපි ටිකක් ක්වොලිටිය වැඩි බෑග් එකක් ගත්තා. මේ ඒකට අපිට ගියා 3200ක් මේක 3500යි කියලා මම කිව්වා අඩු කරලා දෙන්න කියලා තමයි මම මේක 3200ට අඩු කරගත්තේ. අපේ සුදු නම් සද්දයක්වත් දැම්මේ නැහැ. අඩු කරන්න කිව්වෙත් නැහැ. අඩු කරන්න එපා කිව්වෙත් නැහැ. වැඩි කරන්න කිව්වෙත් නැහැ. මම තමයි කිව්වේ පොඩ්ඩක් අඩු කරලා දෙන්න. අපි බඩු කොට මේ බෑග් ගොඩක් ගන්නවානේ එහෙම කියලා. පොඩ්ඩක් අඩු කරලා ඉල්ලන්න. එහෙම අවුලක් නැහැ. රුපියල් 100ක් හරි අඩුනොත් අපිට මේක 3200යි. මේක 2500යි මේක 2500යි. ඊට පස්සේ මේ ලොකු බෑග්. මේ වල නම් ක්වොලිටි එච්චර මේක හොඳ ක්වොලිටියක් නෙමෙයි. මේ බෑග් එක අපිට හම්බුනේ රුපියල් 4000 ගානේ. 4000 ගානේ බෑග් තුනයි. මෙතන තියෙන බෑග් ඔක්කොටම අපිට ගියේ 20200යි. රුපියල් 20200යි මේ බෑග් ඔක්කොටම ගියේ. ඊට පස්සේ මේක නම් සුදු ඔෆිස් ගෙන්ජ ලැප්ටොප් බෑග් එක. ඒකේ ඒ වෙලේ ගත්ත බෑග් යන්නේ මේක අපි ගාව තිබ්බ බෑග් එකක්. ඒත් එක්කම ඔයගොල්ලෝ බඩු අරන් එනකොට මතක ඇතුව මේ අපි දාලා තියෙන පොඩි රිබන් හොඳ මහත රිබන් දාන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට ඈත ඉඳන් ඔයගොල්ලන්ගේ බෑග් එක අරන් මෙහෙම කැරක් එන්න තැන ඉතින් මම දන්නේ මතක නැහැ ඒකට කියන නම මොකද්ද කියලා. අද අපේ බෑග් ටික ඔක්කොම අපි අරගන්න ඕන තැනදී ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන්. ටිකක් හොඳ මහතට දැම්මහම මේ රිබන් අපි දැම්මේ සුදුයි රෝසයි. ඉතින් ගොඩක් කට්ටිය පාට රිබන් දාලා තිබ්බා. මේ තියෙන්නේ ඒ දාපු රිබන්. ඊට පස්සේ අපි තව කළා පොඩි කාඩ් එකක් අපි ගැහුවා කැනඩාවට අපි එනකොට අපේ මෙහි ඇඩ්‍රස් එක මොකක්ද කියලා. ඉතින් අපි ගැහුවේ අක්කලගේ ගෙදර ඇඩ්‍රස් එක තමයි. ඇඩ්‍රස් එක ගැහුවා. ඊට පස්සේ ෆෝන් නම්බර් එක දැම්මා. අපේ ෆෝන් නම්බර් එක දැම්මා. අක්කලගේ ෆෝන් නම්බර් එක දැම්මා. ඊට පස්සේ මේල් ඇඩ්‍රස් එක දැම්මා. අපේ එක දැම්මා. අක්කලගේ එක දැම්මා. ඒ විදිහට තමයි අපි මේ හැම බෑග් එකකටම මේක දැම්මා. මේ ලැප්ටොප් බෑග් එකට මේ ලොකු බෑග් ඔක්කොටම අපි ඒ විදිහට ටැග් කාඩ් එකක් දැම්මා. ඊට පස්සේ අපි තව දෙයක් කළා. මේ දාපු විදිහටම ලොකු A4 වල අපි print out අරන් මේ බෑග් එකක් දැම්මා. බඩු පැක් කරලා ඉවරනම බඩු උඩින් ඒ එකක් තියලා තමයි බෑග් ටික අපි වැහුවේ. එහෙම කරන්න හේතුව තමයි මේ බෑග් මිසින් වෙන්න පුළුවන්. මේ බෑග් මිසින් වෙන්න පුළුවන්. මාරු වෙලා යන්න පුළුවන්. කාට හරි වෙන කෙනෙක්ට මාරු වෙලා හදිස්සිය බෑග් ගොඩක් අස්සේ මාරු වෙලා යන්න පුළුවන්. එතකොට වෙන කෙනෙක්ගේ බෑග් එකක් මාරු වෙලා ගිහින් තිබ්බොත් ඒගොල්ලෝ බෑග් එක කැරියාම ඒගොල්ලෝ දන්නවා මේක අදාළ ඇඩ්‍රස් එකේ බෑග් එකක් කියලා. ඒගොල්ලෝ අපිට යවනවා. එහෙම යවනවා. ගොඩක් කට්ටිය ඉතින් අදාළ නැතිව තියාගන්නේ නැහනේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න. ওই ටික තමයි කියන්නේ. තව දෙයක් කියන්න ඕනේ. අපි මේ බෑග් ඔක්කොටම ඉබ්බෝ දැම්මා. ඉබ්බෝ කියන්නේ අර සත්තු ඉබ්බෝ නෙමෙයි. ඉබ්බෝ කිව්වම අපි බබා වෙලා ඔක්කල බැලුවා. සත්තු ඉබ්බෝ නෙමෙයි පැට්ලොක්. ඉබ්බෝ දැම්මා. දාලා අපි මේ දාපු හැම එකටම නම්බර් එකක් දුන්නා. මේ 1 2 3 4 ඒ විදිහට නම්බර්ස් දුන්නා. ඒ නම්බර්ස්ම අපි යතුරු කැරලි වලටත් දාගත්තා. අපි යතුරු කැරලි සෙට් දෙකක් වගේ හදාගත්තේ මතක විදිහට. ඒ හැම එකටම එක යතුරු කැරල්ලකට හැදුවා 1 2 3 4 කියලා යතුරු වලට ගැහුවා. ඒ වගේම ඉබ්බන්ට ගැහුවා. අනිත් යතුරු කැරල්ලටත් 1 2 3 කියලා ගැහුවා. හදිස්සියේ කොතනදී හරි ඔයාලට බෑග් එක කැරලා පෙන්නන්නකොත් අර ගහලා තිබ්බේ නැත්නම් හැම යතුරුම්ම දදා අරින්න වෙනවනේ. අපිට ඒක උනා අපිට බෑග් කැරලා පෙන්නන්න සිද්ධ වුණා. අපි ඒ වෙලේ හිතුවා අපි එහෙම මාක් කරගෙන ආපු එක ඇත්තටම හොඳයි කියලා. ඒකෝට එතන තිබ්බ
ඒගොල්ලෝ අහපු දේවල් වලටත් අපිත් බය වෙලා අපිත් පළවෙනි ගුවන් ගමන අපි මොනවා හරි අහුවේද එහෙම අහුවෙන්න දෙයක් නැහැ. එහෙම අහුවෙන්න දේවල් ගෙනාවෙත් නැහැ අපි. බයයිනේ හිත බයයිනේ එකපාරට නවත්තගෙන බෑග් එක අරලා පෙන්නන්න කිව්වම බය හිතෙනවා. ඒ හින්දා අපි යතුරු මාක් කරගෙන ආවා. ඒක ඇත්තටම ඒ වෙලේ අපිට හිතුණා අපි ඒක කරපු දේ හොඳයි කියලා. නැත්තම් කලබලෙට අතන තිබ්බ යතුරු බෑග් 6කම යතුරු දදා අරින්න සිද්ධ වෙනවානේ. ඒ හින්දා අපි මාක් කරගෙන ආවා. ඉතින් අපි බෑග් වලට කළේ ওই ටික තමයි. අපි දැන් බලමු ඉස්සරහට කතා කරමු. අපි ගෙනාවු බඩු මොනවද? කොහොමද බඩු ලෑස්ති කළේ? කොහෙන්ද බඩු ගත්තේ? ඔන්න ඔය වගේ දේවල් ගැන අපි කතා කරමු. බඩු ටික ඔක්කොම අයින් කළා. පුරෝගෙන ඉන්නවට වඩා ඒක අයින් කරලා කතා කරන එක මට නිකන් නිදහසක් වගේ දැනෙනවා. ඉතින් අපි බෑග් ගැනනේ සම්පූර්ණ ඉස්සර කතා කළේ ගත්තේ. ඒවා නම් මනම් ඒ ටිකනේ. දැන් අපි මුලින්ම බෑග් ටික ගෙනාවට පස්සේ අපි මුලින්ම කළේ මොකද්ද කියනවනම් අපි මුලින්ම ලෑස්ති කරගත්තා අපි ගෙනියන්න ඕන ලියකියවිලි ඩොකියුමන්ට්ස් වර්ග මොනවද? ඒ දේවල් අපි ලෑස්ති කරගත්තා. ඉතින් එතනදී මේ අපි අපේ උපැන්න සහතික කසාද සහතික එතකොට අධ්‍යාපන ඒවා විභාග ඒවා ඒ වගේ වල සර්ටිෆිකේට් මොකද්ද? අපේ වුණාම මං ප්ලේ කරන how good I am at this. සේයා එක ප්ලේ කරලා පෙන්නනවා ඉවරනහම. I can do it with my eyes closed බලන්න. අපි ඉවරනහම පෙන්නමුකෝ. මේ ඊට පස්සේ ඒවා එතකොට තව මට බබා හම්බෙනකොට ඒ සම්බන්ධව දීපු ඒ සම්බන්ධව දීපු වෛද්‍ය වාර්තා එතකොට අපි තව ගෙනාවා අපි ජොබ් කරපු තැන්වල ඒ සම්බන්ධ සේවා එපා ඇස්වලට හොඳ නැහැ එහෙම ඒ සේවා සේවය කරපු තැන්වල ඒ දීපු සහතික ඒ වගේ දේවල් ගෙනාවා. ඊට අමතරව අපි බබාගේ උපැන්න සහතික යාගේ ඒවා ගත්තා. යාගේ ඉස්කෝලේ අස්සීමේ සහතික එතකොට යා ඉස්කෝලේදී සහභාගී වෙච්ච තරංගයේ සම්පූර්ණ ඒ වලට හම්බෙච්ච සහතිකේ හැම දෙයක්ම අපි ගෙනාවා. ඊට අමතරව අපි දැන් ආවේ PNP කියන මාර්ගෙන්නේ. ඊට පස්සේ PR එක ඇප්ලයි කළා ඒ වගේ දේවල් කළානේ. ඉතින් ඒ PNP වලට අපි යවපු ඩොකියුමන්ට්ස් අර මම කලින් වීඩියෝ වල කිව්වා සාමාන්‍යයෙන් අපි ඩොකියුමන්ට්ස් මොන හරි දෙයකට දෙනවා නම් අපි පුරුද්දක් විදියට එකක් දෙනකොට ඒ වගේම සෙට් එකක් අපිට තියා ගන්නවා. ඉතින් ඒ වගේ තියාගත්ත සෙට් ටික ඔක්කොම අපි ගෙනාවා. PNP වලට යවපු ඩොකියුමන්ට් සෙට් එක ගෙනාවා. PR එකට යවපු ඩොකියුමන්ට් සෙට් එක ගෙනාවා. එතකොට අපි වර්ක් වීසා වදින්න විසිට වීසා වර්ක් වීසා ගහන්න යවපු එතනට දීපු ඩොකියුමන්ට් සෙට් එක ගෙනාවා. ඊට අමතරව තව මොනවද අපි ගෙනාවේ? ඩොකියුමන්ට්ස් වලින් අයව පස්සේ එන්නේ මෙයාගේ ටෙඩි බියා එහෙම ගෙනාවේ පස්සේ එන්නේ ඩොකියුමන්ට්ස් වලින්. ඊට පස්සේ අපි තව ගෙනාවා ඒ සම්බන්ධව තිබ්බ හැම ඩොකියුමන්ට් සෙට් එකක්ම අපි මෙහෙට අරන් ආවා. ඒකට තමයි මේ ඩොකියුමන්ට් දාන්න තමයි අපි අර මං කිව්ව ක්වොලිටියෙන් හොඳ බෑග් එකක් ගත්ත කියලා 3200ක් දීලා ඒ බෑග් එක විශේෂයෙන්ම ගත්තේ ඒ ඩොකියුමන්ට්ස් ටික අපි අපේ අතේ අරන් එන හින්දා ඒ බෑග් එක ගත්තේ. ඉතින් ওই ටික ඩොකියුමන්ට්ස් වලින් ඔන්න ඔය කියපු ටික මම ගෙනාවා. අපි ඒ වගේ ඩොකියුමන්ට් සෙට් එකක් හදාගත්තානේ. ඒ වගේම අපි ඒ හදාගත්ත ටික අරන් ආවනේ. අපි තව එකක් කළා. අපි ගෙදරින් ලංකාවෙන් එන්න අපි ඒ ඩොකියුමන්ට්ස් හදනකොට අපි ගෙදර ඉන්නේ අම්මා එහෙටත් අපි තව ඩොකියුමන්ට් සෙට් එකක් හැදුවා. එහෙට හදපු ඩොකියුමන්ට් සෙට් එක තමයි අපේ උපැන්න සහතික, අපේ කසාද සහතික, එතකොට අපේ බබාගේ උපැන්න සහතිකේ, ඉස්කෝලේ ඒවල print out, එතකොට පොලිස් රිපෝට් ගත්ත ඒවල print out කොපි තව කොපියක් අපේ වල ඒ වගේ වැදගත් හදිස්සියකදී අම්මට වැදගත් වෙයි කියලා හිතන අපේ පාස්පෝර්ට් වල අපේ ඩෙන්ටිටි වල ඒ වගේ වල ෆොටෝ කොපි අරන් අපි අම්මටත් වෙනම සෙට් එකක් හදලා දුන්නා. අපි සම්බන්ධව තියෙන තොරතුරු ඒ වගේ දේවල් අම්මට හදිස්සියට කවුරු හරි ඇවිල්ලා පොලිස් රිපෝට් එකක් ගන්නවා කියන්නේ ඇවිල්ලා නම අහුවාම දැන් වයසත් එක්කනේ උපන් දින අමතක වෙන්න පුළුවන්, උපන් අවුරුද්ද අමතක වෙන්න පුළුවන්. ඒ හින්දා අපි යාට ඒ වගේ සෙට් එකක් අපි හදලා දුන්නා යාට. ඒක අපි ගෙදර තියලා ආවා. කවදද ආච්චිට එන්න පුළුවන් මෙහෙට? ආච්චිට එන්න පුළුවන්. අපි PR එක ගත්තාම ආච්චිව ගෙන්නමුකෝ. මේ million days to go dad. නෑ ඉක්මනට ගමුකෝ අපි. අපිට දුන්නාම අපි ගෙන්නමුකෝ ආච්චිව. ඉතින් ඔය ආච්චිව මිස් කරනවද? ඉතින් ඔන්න ඔය ඩොකියුමන්ට් සම්බන්ධව ඔය ටික ඔක්කොම අපි අරන් ආවා. ඔයගොල්ලන්ට ඒ වගේ අත්‍යවශ්‍ය දේවල් ටික ඔක්කොම අරන් එන්න. තව එකක් ඔයගොල්ලෝ දැන්
ටිකට් එක හම්බෙලා නම් වීසා එක වැදිලා නම් සාමාන්‍යයෙන් එහෙම වුණාම එන්නේ රට. එතකොට ඔයගොල්ලෝ ඔයගොල්ලගේ પાස්පෝර්ට් එකේ කලර් print out එකක් දාගන්න, black and white print out එකක් දාගන්න. එතකොට වීසා වැදිච්ච ඒ පැත්තෙන් කලර් print out එකක් දාගන්න, black and white එකක් දාගන්න. ඒ ටික ගහගන්න හදිසියවත් ඔයගොල්ලන්ගේ પાස්පෝර්ට් එක මොකක් හරි වෙලා මිසින් වුණොත් ඔයගොල්ලන්ට ඔප්පු කරන්න පුළුවන් මේක තමයි කියලා එවලේ මොකක් හරි ඇති වෙන තත්වයකට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේ එකක් තිබ්බම ඒක ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ දැන් අතේ ගේන්නේ අපි ගෙන ඒක නම් දාගෙන ඒ වගේ දේවල් දාන් හිටිය අපේ ලැප්ටොප් බෑග් එකේ ප්ලීස් પાස්පෝර්ට් වල ෆොටෝකොපි ගහලා වීසා වල ෆොටෝකොපි ගහලා අපි දාන් හිටියේ ලැප්ටොප් බෑග් එකේ. ඒකට ටක් ගාලා ඉල්ලපු ගමන් හදිස්සියකට දෙන්න පුළුවන්. ඉතින් ඩොකියුමන්ට්ස් වලින් ওই ටික තමයි අපි ගෙනාවේ. ඊට පස්සේ අපි ලෑස්තුනේ අපේ ඇඳුම් ලෑස්ති කරන්න, ඇඳුම් ගන්න යන්න. ඉතින් අපි ගියා ඇඳුම් ගන්න. කොහෙද ගියේ? අපි මුලින්ම ගියා House of Fashion එකට ඇඳුම් ගන්න. House of Fashion කියන්නේ? House of Fashion කියන්නේ ලංකාවේ තියෙන ලොකු ඇඳුම් කඩයක්. අපි ඒකට ගියා. ඊට පස්සේ ඒකෙදි අපි ගන්න ගියේ වින්ටර් එකට අදාළ ඇඳුම් තමයි ගන්න ගියේ. හැබැයි අපේ අක්කා දැනුවත් කරලා තිබ්බා අපිට වින්ටර් අපි ආවේ මෙහෙ ෆෝල් ෆෝල් අන්තිමට වගේ. ඊට පස්සේ කෙලිම වින්ටර් එකට අක්කා කියලා තිබ්බා අපිට ලොකුවට වින්ටර් ඇඳුම් මෙහෙන් අරන් එන්න එපා. බබාට මොකක් හරි හදිස්සිය ඕන වෙයි වුණොත් කියලා වින්ටර් එකට ජැකට් එකක් ගත්තොත් මිසක ලොකුවට අපිට අරන් එන්න එපා කියලා මෙහෙදි ඒවා මෙහෙට ඔරොත්තු දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මෙහෙට ඇවිල්ලා වින්ටර් එක පටන් ගන්න කලින් ගමු කියලා තමයි අක්කා අපිව දැනුවත් කරලා තිබේ. ඒ හින්දා අපි වැඩියම ගියේ බබාට වින්ටර් එකට ඇඳුමක් බලන්න. ඊට පස්සේ මේ අපි එයාට ගත්තා ජැකට් එකක්. කොහෙද ජැකට් එක දැන්? පින්ක් කලර් ජැකට් එකක් ගත්තේ අපි. පින්ක් කලර් ජැකට් එකක් ගත්තා. හැබැයි ඒක මෙහෙ තියෙන වෙද එකට එයාට ඒක ඔරොත්තු දුන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් ෆෝල් එකට වගේ දාන්න පුළුවන්. අර නිකන් නුවරඑළිය වගේ තියෙන සීතලක් වගේ තියෙන හින්දා ඒක දාන්න පුළුවන්. මේ ඒ අරෙන්න මෙහෙ යන -15ට 25ට 30ට මේ එයාට ගත්ත ජැකට් එක දාන්න බෑ. ඇත්තටම ඒක සීතලට ඔරොත්තු දෙන එකක් නෙමෙයි. ඉතින් අපි ඒ House of Fashion එකෙන් තව මේස් වර්ගෙම ගත්තා. මේස් ගත්තා. හොඳ මහත ගණකම් මේස් ටිකක් අරගත්තා. ඊට පස්සේ අපි කෙලින්ම මටත් බැලුවා මොකක් හරි ජැකට් එකක්. මම එච්චර සීතලට කැමති කෙනෙක් නෙමෙයි. රැට නිදා ගන්නකොට උනත් ෆෑන් එක දානවට මම එච්චර කැමති නෑ. මේ ඉතින් මටත් බැලුවා ජැකට් එකක්. මට හම්බුන්නේ නෑ ජැකට් එකක්. අපි ගියා ඊට පස්සේ ගෙදරට අඳින ඇඳුම් ගමන් බිමන් යන්න ඇඳුම් ඕනිනේ. දැන් මෙහෙට ආවට පස්සේ ගෙදරට අඳින්න ඇඳුම් ඕනි. කොහෙද පාටි එකට වගේ යනවා නම් ඇඳුම් ඕනි. මේ ඉතින් අපි ඒකට ගියේ කිරිබත්ගොඩ තිලක වර්ධනයකට. එකම වහලක් යටින් හැමදේම ගන්න පුළුවන් හින්දා අපි ඒකට ගියා. ඉතින් අපි ඒකට ගිහිල්ලා ගත්තා ගෙවල් වලට අඳින්න ඕනි ටී-ෂර්ට්, කලිසම්, එතකොට ආණ්ඩවෙයා, ඔය වගේ මේස් ಜಾති, ටවල්, ඒ වගේ ගොඩක් දේවල් අපි ගත්තා. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ එනකොට ඇඳුම් ටිකක් වැඩිපුර අරන් එන්න. වින්ටර් එකට අඳින ඇඳුම් නෙමෙයි මං කියන්නේ ජැකට් ඒ වගේ දේවල් නෙමෙයි. වින්ටර් බූට්, වින්ටර් ජැකට් ඒ වගේ දේවල් නෙමෙයි. ඒක තමයි අපි ගත්තේ. අපි ආවට පස්සේ ගත්තේ මේ වගේ එකක්. මේ දාඩිය දාන වෙලාවක එයා ඇඳගෙන එක. මේ තියෙන්නේ මෙහෙන් ගත්ත වින්ටර් ජැකට් එකනේ. ඒක පොකට් එකක තියෙනවා මෙතනයි මෙතන. හරි ආ ඒක පස්සේ ගියමුකෝ. අපි වින්ටර් එකේදී වින්ටර් එකේ ඇඳුම් ගැන කියලා දෙමු. තෝරගන්නේ කොහොමද එහෙම කියලා. ඊට පස්සේ අපි ගත්තා බබාට ඕන දේවල්, අපිට ඕන ඇඳුම් ඒ ගොඩක් දේවල් ගත්තා තිලක වර්ධන එකෙන්. ගොඩක් වෙලාවට මම ඔයගලන්ට කියන්නේ ඔයගොල්ලෝ ඇඳුම් ගන්නවා නම් අත්දිග ඇඳුම් බලලා ගන්න. වින්ටර් එකට ඔරොත්තු දෙනවා. අත් කොටේවත් ගන්න. ඒ ගෙවල් ඇතුළට අඳින්න පුළුවන්. එළියට එහෙම යනවා නම් අත්දිග ඇඳුම් බලලා ගන්න. පෞද්ගලිකව මම නම් කියන්නේ අත්දිග ඇඳුම් ගන්න. ගේ ඇතුළට නැතත් එළියට එහෙම යනකොට අත්දිග ඇඳුම් ගන්න. මට අත්දිග ඇඳුම් දෙකයි හම්බුනේ. මට හරියට සීතල දැනුණා මෙහෙට ආවට පස්සේ මුල් කාලෙදී. අර පුරුදු වෙනකන් චුට්ටක් තිබ්බා. ඊට පස්සේ දැන් නම් මට එහෙම ගාණක් නැහැ. -10 15 වුණත් මට හුඩි එක පිටින් පොඩ්ඩක් එළියට ගිහින් එන්න පුළුවන් ජැකට් එක නැතුව. මං ආපු කාලේ +5 දිත් මට හීතලයි. මේ මම ඇඳුම් දෙක තුනක් අරන් හිටියා. මං හිතේ අර ජැකට් එකක් නැතුවා. මං මේ ඇඳුම් දෙක තුනක් අඳන් හිටියා +5ටත්. දැන් මට -10 දුණත් ඔරොත්තු දෙනවා. මේ ඒක පුරුදු වෙනවා අපි නිකම්ම. ඉතින් ඇඳුම් ගැන ওই ටික තමයි කියන්න තියෙන්නේ. වැඩිපුර ඇඳුම් ගේන්න කියලා මං කියන්නේ. අය දන්නවද? මෙහි ඇඳුම් හරි ගණන්.
අපි ගෙවල් වලට අඳින්න ගන්න ඇඳුමක් වුණත් ටිකක් ගණන්. දැන් ඔයා හිතන්න ඔයා ටැග් එකේ ගහලා තියෙන ඇඳුම ඩොලර් 4යි නම් 4ට ටී-ෂර්ට් එකක් හරි මොකක් හරි ගත්තාම ඒක කැෂියර් එකට දෙනකොට තව ඩොලර් 2ක් විතර එකතු වෙනවා. ඒතකොට 4ටම ගන්න හම්බෙන්නේ නැහැ. මෙහි ටැක්ස් තියනවානේ. ඒතකොට ඒක වැඩි. ඒ හින්දා මම නම් රෙකමන්ඩ් කරන්නේ හොඳම දේ ගෙදරට අඳින්න ඇඳුම් ටිකක් ගමන් බිමන් වලට යන ඇඳුම් ටිකක් පාටියක් එහෙම තියෙනකොට දෙන්නට මේක වගේ හුඩි දෙකක් තියෙනවා. මේ ඉතින් ඒ වගේ මේ අරන් එන්න ඇඳුම් මේස් අන්ඩර්වෙයාර්ස් ඒ වගේ දේවල් අරන් එන්න. ඒක ඇත්තටම වටනවා අඩුවට අපි ලංකාවෙන් ගන්න පුළුවන්. ඇඳුම් ගැන ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. කට්ටිය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි මෙහෙට එනකොට කුළු බඩු වර්ග දේවල් ගේන්න පුළුවන්ද කියලා. ඔව්. මෙහෙට එනකොට කුළු බඩු වර්ග දේවල් කෑම බීම එහෙම ගේන්න පුළුවන්. හැබැයි මස් වර්ග අරන් එන්න බෑ. කිරි වර්ග අරන් එන්න බෑ. එතකොට අමු පළතුරු එළවලු ඒ වගේ දේවල් අරන් එන්න බෑ. ඒවා උයලා පැක් කරලා අරන් එන්න පුළුවන්. ගොඩාක් නෙමේ සාමාන්‍ය ප්‍රමාණයකට අරන් එන්න පුළුවන්. ඔයගොල්ලෝ කුළු බඩු එතකොට 3-5 වර්ග ඒ වගේ ඒවා ගන්නවා නම් ඒවා පැක් කරලා දෙන තැන් තියෙනවා. එහෙම නැත්නම් පැකට් පිටින් ගන්න ඒවත් කමන්නේ. ඒවල ඔයගොල්ලෝ එහෙම පැකට් කරපු නැති ඒ කියන්නේ නිකන් ගෙදර හදලා පැක් කරලා ගේනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒවා පැක් කරලා ඊට පස්සේ ඒක සිප්ලොක් බෑග් එකක දාන්න. දාලා වහලා ඔයගොල්ලෝ ගහන්න ඒකේ නම. ඒක හරි වැදගත්. මේ ඔයගොල්ලෝ පැක් කරන බඩු වල නම ගහන්න. දැන් අපි අරන් ආවේ ඒ වගේ දේවල් වලින් කුළු බඩු වර්ග අපි මොකුත් අරන් ආවේ නැහැ. අපිට අක්කා කිව්වේ පුළුවන් නම් මැගී පිටිකල පොල් කිරි පැකට් දෙකක් අරන් එන්න කියලා කිලෝ එකේ අපි ඒක තමයි ගෙනාවේ. ඔව් ඒවා හෙල්ති නෑ. ඒ වුණාට අපි ඒවා දෙකක් ගෙනාවා. අක්කා පොල් කිරි ඒ පැකට් ගේන්න කියපු හින්දා අපි ඒ පැකට් දෙකම අරන් ඒකේ ගහලා තිබ්බ හින්දා අපිට ලේබල් කරන්න ඕනුන්නේ නෑ. ඊට අමතරව අපි කෑම ಜಾති වගේක් ගෙනාවා. අක්කා බූන්දි කන්න ආසයි බූන්දි ගෙනාවා. කිරි ටොපි වගේක් ගෙනාවා. මුරුක්කු වගේක් ගෙනාවා. ඔය වගේ ක්‍රීම් සෝඩා බෝතලයක් ගෙනාවා පුතා ආසෙන. ඒ වගේ අපි අරන් ආවා. මේ ඒ කිරි ටොපි මුරුක්කු ඒ වගේ දේවල් වලට අපි පැක් එකට දාලා අපි ගැහුවා. ඒවල නම් ගැහුවා. මුරුක්කු ඒ වලට කියන නම ගැහුවා. පැක් වලට දාලා ඊට පස්සේ ඒක සිප්ලොක් බෑග් එකකට දාලා ස්ටිකර් එකකින් ගහලා තමයි අපි ගෙනාවේ. එතකොට හදිස්සියකදී ඇරලා පෙන්නන්න උනත් අපිට එතනදී වෙන ටෙන්ෂන් එකට එතනදී වෙන කලබලයට අපිට ටක් ගාලා කියා ගන්න බැරුණත් ඒක දැක්කම එතන ඉන්න ඔෆිසර්ට තේරුම් ගන්න පුළුවන් මේක බඩුවේ තියෙන මේක තමයි කියලා. ඉතින් ඔයගලන්ට අච්චාරු ගේන්න පුළුවන්. ලොකු ප්‍රමාණෙ නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණික අච්චාරු, මෝජු වර්ග, ඇඹුල් තියල්. මෝජු කියන්නේ බටු මෝජු වගේ තියෙන කෑමක්. ඇඹුල් වර්ග, ඇඹුල් තියල් වර්ග ඒ වගේ ඒවා අරන් එන්න පුළුවන්. ඉතින් අපි තව ගෙනාව උඹල කඩ සම්බෝල වගේ ඒවා හදාගෙන ආවා. ඒවත් අපි නම් ගහලා මේව කළා. අපේ ගොඩක් කට්ටිය කිව්වා ඒකට එක්ස්පයර් ඩේට් එකක් දාන්න හදපු දවස දාන්න කියලා. අපි ඒක එච්චර මේව කළේ නෑ. අපි දැම්මේ මේ නම් ටික විතරයි දැම්මේ. බඩු වල නම් විතරයි දැම්මේ. අම්මයි කකුල ප්ලීස්. මේ ඊට පස්සේ තව මගේ යාළුවෝ විශේෂයෙන් මගේ යාළුවෝ ගෙනත් තිබ්බා කූනිස්සෝ බැදලා, කරෝල බැදලා, හාල් මැස්සෝ බැදලා ඒ වගේ බැදපු කෑමත් ඒගොල්ලෝ අරන් ඇවිල්ලා තිබ්බා. ඉතින් 3-5 වර්ග ඒ වගේ දේවල් ගේන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ යාළුවෝ ගෙනල්ලත් තිබ්බා ඒවා. ඒගොල්ලෝ ගෙනාපු එකෙන් අවුරුද්දක් විතර කාලයක් පාවිච්චි කළා කියලාත් කිව්වා. මේ අවුරුද්දකට ආසන්න කාලයක් ඒ ලංකාවෙන් ගෙනාපු බඩු ඒගොල්ලෝ පාවිච්චි කළා කියලා කිව්වා. ඉතින් විශේෂයෙන්ම එහෙම ගේනවනම් ලොකු කාලයකට ගේන්න ඕනෙත් නෑ. ඔයගොල්ලන්ට මෙහි තියෙනවා මේ ජනාකීර්ණ පැතිවලට ඔය බ්‍රිටිෂ් කොලම්බියා, ටොරොන්ටෝ වගේ පැතිවලට ආවහම ලංකාවේ කඩවල් වලට ගියා වගේම තමයි ඔයගොල්ලන්ට ඕන තරම් දේවල් ගන්න පුළුවන්. ඉතින් අර ඇවිල්ලා මාස 3-4ක් යනකම් සල්ලි කීයක් හරි හම්බ කරගන්නකම් ඔයගොල්ලෝ හිතනවා නම් එහෙම අරන් එන්න එක හොඳයි කියලා. ඇත්තටම එහෙම අරන් ආවා කියලා කිසිම පාඩුවක් එන්නේ නැහැ. ඉතින් කෑම බීම ඒ වගේ දේවල් නම් ඉතින් ওই විදිහට තමයි අපි ගෙනාවේ. ඊළඟට ගොඩක් කට්ටිය අහන දේවල් අපිට බ්ලෙන්ඩර් එකක් අරන් එන්න පුළුවන්ද, රයිස් කුකර් අරන් එන්න පුළුවන්ද, ඒ වගේ දේවල්. ඉලෙක්ට්‍රිකල් බඩු. ඇත්තටම ඉලෙක්ට්‍රිකල් බඩු ගේන්න එපා මෙහෙට. ඒකට හේතුව මම කියන්නම්. ෆෝන් එක අරන් එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට ලැප්ටොප් එක අරන් එන්න පුළුවන්. ෆෝනුත් සමහර ෆෝන් මෙහි තියෙන සිම් වලට වැඩ කරන්නේ නැති වෙන වෙලාවල් තියෙනවා.
අර මන් රයිස් කුකර් බ්ලෙන්ඩර් ඒ වගේ ගේන්න එපා කිව්වේ. මෙහි හේතුවක් තියෙනවා. මෙහි ලංකාවේ වෝල්ට් 240 නේ පාවිච්චි වෙන්නේ. මෙහෙදි වෝල්ට් 120 වගේ තමයි යන්නේ. ඉතින් ෆෝන් වල ලැප්ටොප් වලට මේ දෙකම මේ පාවිච්චි දෙකම මේව කරන්න පුළුවන්. ඒ උනා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙහෙදි ලැප්ටොප් වල අපි ගෙනාව අපේ ලැප්ටොප් එක ගෙනාවා. අපි ලැප්ටොප් එක ගෙනාවට අපේ ලැප්ටොප් එකේ තිබ්බ අර මෙහෙම චාර්ජරයට ගහන කෑල්ල තියෙන ස්විච් එකට ඒ කෑල්ල මෙහෙට වැඩ කරන්නේ නැහැ. මෙන්න මේ වගේ එකක් තමයි මෙහෙට වැඩ කරන්නේ. ඉතින් අපි මේක ගත්තා මෙහෙ කඩේකින් අපිට මේ වයර් එක ගන්න උනා අපේ ලැප්ටොප් එක කනෙක්ට් කරන්න. ඒත් එක්කම මම මගේ ෆෝන් චාර්ජර්ස් ගෙනාවා. මගේ ෆෝන් චාර්ජර් එකත් අර මෙහෙම කෑලි තුනේ එකක්. ඒකත් මෙහෙට ගහන්න බෑ. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් ගන්න සිද්ධ වුණා. මේ ඒ හින්දා බොරුවට රයිස් කුකර් බ්ලෙන්ඩර් ඒ වගේ දේවල් උස්සන් එන්න එපා. ඔයාලට මෙහෙදී ඒවා ගන්න පුළුවන්. ඊට අමතර ඉලෙක්ට්‍රිකල් බඩු නම් ලැප්ටොප් එකයි ෆෝන් එකයි වගේ ගෙනාවම හොඳටම ඇති. ලැප්ටොප් එහෙමත් අත්‍යවශ්‍යම නම් ගේන්න. මේ මේට අඩු ගානට මේ හොඳට ගන්න chance හම්බෙනවා ගණන් අඩුවට. ඉතින් අපි නම් තාමත් අපි ගෙදර ඉඳන් ගෙනාපු ලැප්ටොප් එක තමයි පාවිච්චි කරන්නේ. තාම ලැප්ටොප් එකක් ගන්න හිතක් නැහැ. ඒක දැන්ට හොඳ තත්ත්වයේ තියෙන හින්දා අපි ඒක පාවිච්චි කරනවා. ඊළඟට බෙහෙත් වර්ග ගේන්න පුළුවන්ද? ඔව්. බෙහෙත් වර්ග ගේන්න පුළුවන්. ගොඩක් ගේන්න ඕනේ නැහැ. මම ගෙනාපු බෙහෙත් ටික ගැන මං කියන්නම්. අපි මුලින්ම දැන් රටේ එන ලෑස්ති වෙනකොට ওই බඩු ගන්න යනවා. ඒ අස්සෙත් අතරතුර අපි කළා දෙයක්. අපි මුලින්ම සේහ බබාව එයාගේ දත්වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දත් පුරවන්න ඕන වෙලා අපි මුලින්ම එයාව ඩෙන්ටල් එකකට එක්ක ගිහිල්ලා සම්පූර්ණයෙන්ම එයාගේ දත් ටික බලලා ඒ පැත්තෙන් වෙන්න ඕන දේවල් ටික කරගත්තා. ඇයි කිව්වොත් මෙහෙ දත් ගලවනවා කියන්නේ අපේ දත් ගැලවෙන වැඩක්. මම අර හැමදෙස්සෙම කියනවා වගේ අපේ දත් ගැලවෙන වැඩක්. ඒ හින්දා එයාගේ දත් දෙකක් පුරවන්න තිබ්බා. අපි ඒ දෙක පුරවලා ඒ ටික මේව කරගත්තා. ඊට පස්සේ අපේ පවුලේ වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා අපි කිව්වා අපි මෙහෙම රට යනවා. අපේ පේශය බල්ලා උස මැනලා අපේ විශේෂයෙන්ම බබාගේ උස මැනලා බර මැනලා අපි ගත්තා පොඩි මේව එකක් වාර්තාවක්. බබාගේ උස බබාට ගහලා තියෙන ඉන්ජෙක්ෂන් ටික ඔක්කොම මේ වයස වෙද්දි දීලා තියෙනවා. ඒ වගේ පොඩි මේ එකක් අරගත්තා. හදිස්සිය මෙයාගේ ඉස්කෝලෙන් ඉල්ලුවොත් ඒ වගේ වෛද්‍ය වාර්තාවක් මොකක් හරි ඉල්ලුවොත් කියන එක ඔළුවේ තියාගෙන තමයි අපි ඒ වගේ දෙයක් ගත්තේ. ඊට පස්සේ ඊට අමතරව අපි ගත්තා දැන් ආපු ගමන් අපි දැන් රට සීතල රටක් හෙම්බිරිසාව හැදෙයිද සෙම හැදෙයිද එහෙම කියලා හිතලා බය වෙලා අපි මාසයකට විතර ඇති වෙන්න බෙහෙත් ලියාගත්තා ડોක්ටර්ගෙන්. මේ තාම තියෙනවා ඒ කොලේ මංගාව. අපි මේකේ ලියාගත්තා බෙහෙත් වර්ග 1 2 3 4ක් තියෙනවා බෙහෙත් වර්ග. ඉතින් බබාගේ නමට තමයි අපි ලිව්වේ අවුරුදු 4 වයස දාලා. බබාගේ නමට තමයි ලියාගත්තේ. අපි 3 දෙනාටම බොන්න පුළුවන් විදිය જાති බෙහෙත් තමයි ලියලා දුන්නේ. ඉතින් එහෙම බෙහෙත් ගන්නකොට අනිවාර්යයෙන්ම මේ වගේ ડોක්ටර්ගේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ડોක්ටර් සහතික කරපු කොලයක් සීල් කරපු එකක් ඉල්ල ගන්න. හදිස්සියේදී ඔයාලට ඒක ඔප්පු කරන්න වුණොත් ඒ බෙහෙත් ටික ඔයාටම තමයි කියන එක ඔප්පු කරන්න වුණොත් මේ ඒක නැත්තම් ඔප්පු කරගන්න බැරි වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වගේ කොලයක් ඉල්ල ගන්න. ඔයගොල්ලෝ බෙහෙත් ටිකක් එහෙම ගේන්න කමක් නැහැ ගෙනාවට. පස්සේ ඉතින් මෙහෙ බෙහෙත් වලට පුරුදු වෙන්න පුළුවන්. දැන් අපි ලංකාවේදී බිව්වේ පැනඩෝල් නේ. මෙහෙ තියෙනවා තයිනරෝල්, ඇඩ්විල් ඒ වගේව තියෙනවා. ගෙනාපු බෙහෙත් ටික අපි සිප්ලොක් බෑග් එකක දාගෙන ආවේ. මේ කොලෙත් ඒක ඇතුළටමයි දාලා ගෙනාවේ. ඒකත් අපි ලැප්ටොප් බෑග් එක ඇතුළේ දාගෙන ආවේ. හදිස්සියට ඕන වුණොත් ඔළුවේ කැක්කුමක් වගේව හැදුනොත් බොන්න පුළුවන්. එතකොට මේ කොලෙත් ළඟ තියෙනවා බය නැහැ කියලා. ඉතින් ඊට අමතරව අපි ගෙනාවා සිද්ධාලේප ගෙනාවා. අයඩෙක්ස් ගෙනාවා. ඊට පස්සේ වික්ස් ගෙනාවා. ඒ වගේ දේවල් ගෙනාවා අපි. ඒවා ඔක්කොම අපි අපේ ලොකු බෑග් වලට තමයි දැන් මේවා අපි අතේ කියන බෑග් වලට ගත්තේ නෑ. අපි අතට ගෙනාවේ ලැප්ටොප් බෑග් එකයි ඩොකියුමන්ට්ස් දාපු බෑග් එකයි විතරයි. හැබැයි අපි ඩොකියුමන්ට්ස් දාපු බෑග් එක ඇතුළට අපිට තව දාගන්න පුළුවන් වුණා ඇඳුම්. අපි තුන් දෙනාටම අමතර ඇඳුම ගානේ එකට දැම්මා. බබාටයි මටයි අපේ සුදුටයි අමතර ඇඳුම ගානේ බෑග් එකට දාලා අපිට මේ බෑග් එක කිලෝ 7කට හදාගන්න පුළුවන් වුණා. බෙහෙත් ගැන ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ. ඕගොල්ලෝ මොනවා හරි දැන් මේක නම් අපි ගත්තේ අපි ලෙඩ වෙයි කියන බයටනේ. ඒ අරෙන්න ඕගොල්ලෝ එක දිගට මොනවා හරි බෙහෙත් බොනවා නම් දිය වැඩියාවට කොලෙස්ටරෝල් වලට ඒ වගේ දේවල් වලට බෙහෙත් බොනවා නම් ડોක්ටර් කෙනෙක්ට කියලා මාස 3කට විතර බෙහෙත් ලියා ගන්න. ලියාගෙන ඒ බෙහෙත් ටික අරගන්න. ඒත් එක්කම ඒකට අදාළ මොනවා හරි පොතක් තියෙනවා නම් ඒ පොත ડોක්ටර්ගේ සහතික කරපු ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ඒ වගේ ඔක්කොම දාලා එක
බෑග් එකකට ඒක මේව කරගන්න හදිස්සියෙන්වත් ඔයගලගෙන් ඇහුවොත් ඒක ඔයාලට ඔප්පු කරගන්න බැරි වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා මාස 3කට විතර බෙහෙත් ලියා ගන්න. ඊට පස්සේ මෙහෙට ඇවිල්ලා ඒ බෙහෙත් කොලේ පෙන්නලා මෙහෙන් බෙහෙත් ගන්න හම්බෙන්නේ නැහැ. මෙහෙ ડોක්ටර් කෙනෙක් දෙන කොලයකට තමයි ගන්න හම්බෙන්නේ. ඊට පස්සේ මෙහෙට ඇවිල්ලා මාසයක් දෙකක් බෙහෙත් ටික ඉවරුනහම ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා මෙහෙන් බෙහෙත් ටිකක් ලියාගෙන ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් බෙහෙත් ගැන කියන්න තියෙන්නේ එච්චරයි. ඒත් එක්කම දැන් අපි මේ කොලේ ලියා ගත්තනේ. ડોක්ටර්ට කියලා බබා ගුස්සබර මැනලා වෙනම කොලයක් ගත්තා. බෙහෙත් වලට වෙනම කොලයක් ගත්තා. ඊට අමතරව අපි බබාගේ මොනවද බෙහෙත් විදින බබා පොත ඒකත් අරන් ආවා. ඒකෙත් print out එකක් දාලා ડોක්ටර්ට කියලා sign කරගෙන ඒ ටික කරගෙන ඒකෙත් print out එකක් අපි අරන් ආවා. පොතත් අරන් ආවා, print out එකත් අරන් ආවා. print out එක දාලා තිබ්බේ බෙහෙත් දාපු එකේමයි. ඉතින් ඔය ටික තමයි අපි ගෙනාවේ. ඇඳුම් ගෙනාවා, අක්කා ආස කෑම ಜಾති වගේක් ගෙනාවා. තව දෙයක් ගෙනාවනේ. බබාගේ සෙල්ලම් බඩු ගෙනාවා. එයාගේ පොත් වගේක් අරන් ආවා, සෙල්ලම් බඩු ටිකක් ගෙනාවා. සෙල්ලම් බඩු කියන්නේ ඔය බෙයාලා එයාගේ චූටි චූටි බලු පැටවු ඒ වගේව තමයි අරන් ආවේ. එහෙම දෙක තුනක් අරන් එන්න අපි නම් ගොඩක් ගෙනාවා 10ක් 15ක් විතර ගෙනාවා. තව තිබ්බ ඒවා අපි බෙදුවා. මෙයාට ඒ ටික ගේන්න ඕන කිව්වා. අර තැනත් වෙනස් වෙන හින්දා ආච්චිවත් දාලා එන දුකත් එක්ක අපි හිතුවා එයා කියපු ටිකම අරන් යමු. බර අපේව හරි අඩු කරලා එයාගේ ටික ගෙනියමු කියලා ගෙනියමු කියන තැන අපි හිටියා. මේ අර පුරුදු සෙල්ලම් බඩු ටික හරි තැන මාරු වෙනවා, රට මාරු වෙනවා. පුරුදු සෙල්ලම් බඩු ටික හරි යාගාව තිබ්බොත් එයාට පුංචි සතුටක් දැනේ කියලා හිතලා අපි එයා කියපු සෙල්ලම් බඩු ටික ඔක්කොම වගේ දාන් ආවා. ඊට අමතරව පොත් ටිකක් දාන් ආවා. එයාගේ පොත් විතරයි ගන්න පුළුවන් වුණේ, ස්ටෝරි බුක් ඒ ටික විතරයි ගන්න හම්බුනේ. මම ආස පොත් ටික නම් මට ගේන්න හම්බුන්නේ නැහැ. මං ආයි ඊළඟ පාර ලංකාවට ගියාම කොහොම හරි මේ පොත් ටික ගේනවා. මේ අපි ආයි යනවා. කොහොම හරි අරන් එනවා. ඉතින් පොඩි අයත් එක්ක එනකොට අනිවාර්යයෙන් මේගොල්ලන්ට ඒ සෙල්ලම් බඩු දෙක තුනක් දාන් ඉන්නේ. ඒගොල්ලෝ ආස දේවල් තන මාරු වෙනකොට ඉතින් අර තමන් ආස දෙයක් හරි තමන් ළඟ තියෙනකොට ඒගොල්ලෝ මනසින් වැටෙන්නේ නැහනේ. ඒ හින්දා මතක් කරලා ඒගොල්ලෝ ආස සෙල්ලම් බඩු දෙක තුනක් දාගෙන ඉන්න. ඉතින් ওই ටික තමයි අපි ගෙනාවේ. ඊට අමතරව අපි ගෙනාවා මොනවද? අපේ බෑග් එකට වෙච්ච දේත් මෙතනදී කියන්න පුළුවන්. මං කලින් ඔයගලන්ට කිව්වනේ අපි 46 බෑග් 3ක් ගෙනාවා. ඒ වුණාට දැන් අපි ගාව තියෙන බෑග් 2යි කියලා. ඒ අනිත් බෑග් එකට මොකද උනේ? අනිත් බෑග් එකට උනේ මේකයි. අපි මුලින්ම කටුනායක එයාපෝට් එකට ඇවිල්ලා බෑග් ටික යවන්න ඕනිනේ අර සිකියුරිටි සිස්ටම් එකෙන්. අපි බෑග් ටික ඇව්වා. යවනකොට මේ අපි අනිත් එක බෑග් ඔක්කොම ගියා. බෑග් 5ක් ගියා. 6 වෙනි බෑග් එක නැවතුණා. ඊට පස්සේ එතන හිටපු ඔෆිසර් කෙනෙක් කිව්වා අපිට ඒක ඇරලා පෙන්නන්න කියලා. අපි ඒක ඇරලා පෙන්නුවාම අක්කගේ අම්මා අක්කලා අපි යනකොටත් කුලී ගෙදරක හිටියේ. අක්කා අලුත් ගෙයක් ගන්න ඒ වැඩ කටයුතු කරගෙන හිටියේ. ඉතින් අක්කගේ අම්මා දුන්න අපිට පොඩි පිත්තල පහනක් අලුත් ගෙට යනකොට ඒක පත්තු කරන්න පුළුවන් කියලා. ඊට අමතරව අර ලස්සන චෛත්‍ය තියෙන රත්තරන් පාට ගාලා පොඩි ස්ටැචු වගේ හදපු චෛත්‍ය අන්න ඒ වගේ චෛත්‍යයක් දුන්නා. ඉතින් අපි ඒ ටිකත් අර රෙදි වල දාලා ඔතලා එහෙම තමයි ගෙනාවේ. ඒ හින්දා ඒක හින්දා තමයි ඒක නැවතුනේ. ඊට පස්සේ අපිට ඒක ඇරලා පෙන්වන්න කියලා. ඉතින් අර චෛත්‍ය මෙහෙම ගලවන්න පුළුවන්. කෑලි 3කට වෙන් කරන්න පුළුවන්. අපි ඔක්කොම සෙට් කරලා තිබ්බේ. කෑලි 3කට ගලවලා පෙන්නුවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඇතුළ බලලා හරි කිව්වට පස්සේ අපි ආයෙ ඒක වැහුවා. වහලා ඒ කියන්නේ කෑලි ටික සෙට් කරලා ආයෙ රෙදි වලින් ඔතලා තමයි ඔතලා බෑග් එක වැහුවා. ඉතින් එතනදී මං කිව්වේ අර යතුරු නම්බ කරලා තිබ්බ එක වටිනවා කියලා. අන්න ඒ හින්දා අපිට ඒක අරලා පෙන්නන්න ගම අපිත් බය වුණා. එකපාරට මේ ඇතුළට එයාපෝට් එකෙන් ඇතුළට එතනින් ඇතුළට ගියා විතරයි මේ රට ගියෙත් නෑ තාම. එකපාරට අල්ලලා මොනවද තියෙන්නේ එහෙම කියලා හවම හිත බය වෙනවානේ. ඉතින් යතුරු ටික දාලා බලලා ටක් ගාලා අරින්න පුළුවන් වුණා යතුරු ටික නම්බ කරලා තිබ්බ හින්දා. ඊට පස්සේ අපි ඒ ටික දැම්මහම අපි බෑග් දෙකයි අතේ තියන් හිටියේ. ඊටු ටික ඔක්කොම අපි දැම්මා. අරන් අතේ ගෙනාවේ නෑ. ඒ ටික ඔක්කොම අර ඔටෝ එන්නම දැම්මා ප්ලේන් එකේ එද්දිම. අපි ටොරොන්ටෝ වලින් බහිද්දී ටොරොන්ටෝ වලදී අපිට බෑග් ටික ගන්න පුළුවන් වුණා. බෑග් ටික ගන්නකොට එක බෑග් එකක් අර චෛත්‍ය දාලා තිබ්බ බෑග් එක ඒගොල්ලෝ කපලා තිබ්බ බෑග් එක කපලා ඊට පස්සේ ලෝටේ පොතල ඔතල තිබ්බ බෑග් එක ඇතුලේ තියෙනවා මේ වෙන්නේ නැති වෙන්න ඒ කපලා තියෙන්නේ දැන් අපිට අරලා පෙන්නන්න විදියකුත් නැහැනේ. එතනදිත් මං හිතන්නේ සිකියුරිටි සිස්ටම් එකේදී මොකක් හරි පෙන්නලා ඇති ඒගොල්ලන්ට අර අපි කටුනායක එයාපෝට් එකේදී පෙන්නුවා වගේම මගේ ටෙඩි
ටෙඩිය ටික ඔක්කොම ආවා. අර චෛත්‍ය අපි වහලානේ දැම්මේ. වහලා කියන්නේ සෙට් කරලානේ දැම්මේ. එතකොට මැද මොනවද තියෙන්නේ කියලා බලා ගන්න ඕන හින්දා වෙන්නේ නැති. ඒගොල්ලෝ ඒක ඇරලා බලලා දාලා තිබ්බා. ඒ අරෙන බඩු කිසිම බඩුවක් නැති වෙලා තිබෙන්නේ. අපි ගෙනාපු හැම බඩුවක්ම තිබ්බා. අපේ බෑග් එක කඩලා අරක බලලා ආයි ඒක සෙට් කරන්න නැතුව ඒගොල්ලෝ දාලා රෙදි වල ඔතලා දාලා සෙලෝ ටේප් ගහලා තිබ්බා. ඉතින් ඒ බෑග් එක අපිට මෙහෙට ආවට පස්සේ තව දුරටත් පාවිච්චි කරන්න බෑ. ඒක කපලා තිබ්බ හින්දා අපි ඒක අයින් කළා. ඔන්න ඕක තමයි අපි බෑග් එකට උනේ. ඒ හින්දා ඒ වගේ දේවල් ගේනවා නම් වහලා එහෙම ගේන්න එපා. ඇරලා ඒ කියන්නේ කෑලි වෙන් කරලා ගේන්න මොන හරි ඔයගොල්ලෝ කෑලි මෙහෙම වැහිච්ච ඒවා ගේනවා නම් ඒ කෑලි ඔක්කොම වෙන් කරලා සෙට් කරලා ගේන්න. සෙට් කරන්න නැතුව වෙන් කරලා ගේන්න. නැත්තම් අපේ බෑග් එකට උනා වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක තමයි අපේ බෑග් එක බෑග් 6න් 5ක් වෙන්න හේතුව. කොහොම හරි කපලා ඒගොල්ලෝ. සේහට ඒක චුට්ටක් ප්ලේ කරලා පෙන්නන්න ඕනිලු. පෙන්නන්න. මොකද්ද ගහපු සින්දුව? දන්නේද? සින්දුවක් දන්නේ නැතුවද ගහුවේ? Oh, I just made that song with it. හරි එහෙනම් දැන් අහන් හිටපු කට්ටියට thank you කියන්න. Thank you for- බොහොම ස්තුතියි කිය. Thank you for watching me. බොහොම ස්තුතියි කියලා කියලා සිංහලෙන් කියන්න. Bomas Tusi. බොහොම ස්තුතියි. Bomas Tusi. ස්තුතියි. Tusi. ආ. ඊට පස්සේ මේ දවස්වල ඉතින් අපි මෙහෙට ආවහම බොහෝ දුරට නිරෝධානය වෙන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් නැති වෙලාවලුත් තියෙනවා. ඒ වුණාට සමහර විට එහිඳන් පොසිටිව් නැතුව මෙහෙට එනකොට පොසිටිව් වුණොත් එහෙම ඒත් නිරෝධානය වෙන්න තියෙනවා. ඒ හින්දා හොඳම දේ මේ දවස්වල ඔයගොල්ලෝ එනකොට ටූත් බ්‍රෂ් එකක්, ටූත් පේස්ට්, එතකොට සබන් කැටයක්, සනීප ආරක්ෂක තුවා ඒ වගේ දේවල් අරන් එන්න. මහා ගොඩක් ගේන්න ඕනේ නැහැ. පොඩි ෂැම්පු බෝතලයක් ඒ වගේ අරන් එන්න. මාසයකට වගේ ඇති වෙන්න පොඩි ප්‍රමාණයක් අරන් එන්න. ඉතින් එහෙම ගේන්න කියලා කිව්වේ ඒ හේතු හින්දා. එහෙම නැතුව නම් මෙහි හැමදේම ගන්න තියෙනවා. අර දේවල් හින්දා ගේන්න ගොඩක් ඔය ෂැම්පු බෝතල්, සබන් කැට ගොඩ ගහලා එහෙම ගේන්න ඕනේ නැහැ. මෙහි දේවල් තියෙනවා ඒ වලට. ඉතින් ඒත් එක්කම ලංකාවේ තියෙන ක්‍රීම් ಜಾති එහෙම ගොඩාක් උස්සන් එන්න එපා මෙහෙට. ඔයාලා ගාන ක්‍රීම් එක එකයි එහෙම කියලා උස්සන් එන්න එපා. ඒකට හේතුව ලංකාවේ දේශගුණයයි මේකේ දේශගුණයයි හාත්පසින්ම වෙනස්. එතකොට ලංකාවේ ඒවා මෙහෙට හරියන්නේ නැහැ. මෙහෙට ඇවිල්ලා ඔයගොල්ලන්ට හොඳ ක්‍රීම් එකක් බලලා අරගෙන පුළුවන්. ඉතින් අපිත් ඒක තමයි කළේ. අපි ලංකාවෙන් ක්‍රීම් ගෙනාවේ බබාගේ එක විතරයි ගෙනාවේ. ඒ වුණාට ඒක මෙහෙදී එයාට හරි ගියේ නැහැ. අපි ඊට පස්සේ මෙහෙදී මෙහෙ දේශගුණයට හරියන ක්‍රීම් බලලා ගත්තා. ඒ ඉඳලා හොඳම දේ ක්‍රීම් ಜಾති ෂැම්පූ වර්ගයම ගොඩක් පොදි ගහගෙන එන්න එපා. දැන් ෂැම්පූ උනත් අපි මෙහෙ දැන් දිගටම ඉන්නවා නම් අපිට ලංකාවේ තියෙන ඒ ಜಾතිවල ඒවා මෙහෙදි හොයාගන්න බැරි වුණොත් ඉතින් බැරි වෙනවා කියන්නේ ජනකින්න පැතිවල නම් හොයාගන්න පුළුවන්. ඉතින් ලංකාවේ කඩ තියෙනවා. ඒ වගේ තැන් වලින් හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම නැති පැතිවල පැත්තකට ආවොත් ඔයගලන්ට සිද්ධ වෙනවා මෙහෙ දේවල් වලට පුරුදු වෙන්න. ඉතින් දීර්ඝ කාලයක් ඔයාලා මෙහෙ ඉන්න බලාපොරොත්තු වෙන නම් එන්නේ ඇත්තට මේ වගේ දේවල් ගෙනල්ලා තේරුමක් නැහැ. ලංකාවෙන් ගේන පොඩි එකේ උරුණාට පස්සේ මෙහෙ දෙයකට පුරුදු වෙන්න. ඉතින් මතක ඇතුව මේ කාලේ එනකොට ටූත් බ්‍රෂ් එකක්, ටූත් පේස්ට්, මාස්ක් බන්ඩල් එකක්, සැනිටයිසර් ඒ වගේ පොඩි පැකේජ් එකක් හදාගෙන එන්න. ඉතින් මේ මං කියපු දේවල් වලට අමතරව අපි තව ගෙනාවයි සල්ලි. ඉතින් සල්ලි අපි කැනඩියන් ඩොලර් වලට හරවගෙන නෙමෙයි ආවේ. අපි USD වලට හරවගෙන ආවේ. ඉතින් අපි ඒක කළේ පිටකොටුවේ තැන් ගොඩාක් තියෙනවා. පොඩ්ඩක් හොයලා බැලුවාම ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඒ වගේ පිටකොටුවේ තිබ්බ තැනකින් තමයි අපි සල්ලි USD වලට මාරු කරගෙන ආවේ. සල්ලි ගෙනාවා. ඊට අමතරව මට ඔයගලන්ට කියන්න තියෙනවා ඔයගොල්ලෝ එනකොට ෆෝන් එක රෝමින් කරගෙන එන්න. ඒක හොඳයි. ආවට පස්සේ එකපාරට අපිට ගෙදර කට්ටියත් එක්ක කතා බහ කරගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් අපි මෙහෙදී ආවට පස්සේ බහින් අපි ගන්න එන කට්ටියට විස්තරයක් දෙන්න බැරි වෙනවා. ඒ හින්දා ඒක කරන් එන්න පොඩි කාලෙකට. ඊට පස්සේ ඔයගලන් ක්‍රෙඩිට් කාඩ් එක අරන් එන්න. වියදම් කරන්නම් බලාගෙන අරන් එන්න එපා. හදිස්සි අවශ්‍යතාවයක් ආවොත් වියදම් කරන කියන එක
ඔළුවේ තියාගෙන අරන් එන්න. ඊට අමතරව තව මොනවද? ඔච්චරයිනේ. ඔය ටික තමයි ගෙනාවේ මතක් කරලා ඔය කියපු ටික ඕගොල්ලෝ ලියා ගන්න මුලින්ම මම කරේ ඒක තමයි මම ලියාගත්ත අපිට ඕන දේවල් මොනවද ඩොකියුමන්ට්ස් එතකොට ඩොකියුමන්ට්ස් කියලා ලිව්වා ඒ ඕන ඩොකියුමන්ට්ස් ටික පල්ලෙහාට චෙක් ලිස්ට් එකක් විදියට ලිව්වා මොනවද ඇඳුම් මොනවද ඇඳුම්ද ඊට පස්සේ තව මොනවද කෑම ಜಾති මොන කෑම ಜಾති ඒ වගේ ලියා ගන්න ඊට පස්සේ ටික අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා බෑග් ලෑස්ති කරගන්න මේ ඊට පස්සේ බල ඔයගොල්ලෝ හරියක් දාගන්න හරි ඒවා සූදානම් කරගත්ත ඒවා ඒත් එක්කම තව කියන්න ඕනේ ඔයගොල්ලෝ බෑග් එක ප්ලාස්ටික් කරගත්තට පස්සේ එයාපෝට් එකට ගිහිල්ලා බර කිරනකන් ඉන්න එපා. බර ගෙදරදි කිරා ගන්න. ඉතින් අපිට බර කිරා ගන්න ළඟ ගෙදරකින් අපිට හම්බුණා මෙහෙම බර උස්සලා බෑග් එක කෙල්ලුවාම උස්සලා ඩිජිටල් විදිහට බර කිරා ගන්න පුළුවන් එකක් හම්බුණා. ඒගොල්ලන්ගෙන් තමයි අපි බර ටික කිරා ගත්තේ. අපි ගාන්ටම බර හදාගත්තා. ග්‍රෑම් 500ක් අඩුවෙන් 500ක් 250ක් අඩුවෙන් වැටෙන විදිහට තමයි අපි බර හදාගත්තේ. ඊට පස්සේ අපි එයාපෝට් එකට ගිහින් බර කිරුවාම ගාන්ටම අපේ බර 43 ගාන්ටම තිබ්බා කිලෝ 7 ගාන්ටම තිබ්බා අපේ ඇස් ඉස්සරහම අපිට කලින් ඇතුළට ගිය එක්කෙනා එයාව හරෝල යවුවා ඒකට හේතුව එයාගේ බෑග් එක ඒ નિયમિત බරවලට වඩා වැඩි ඊට පස්සේ මම දැක්කා අපි හැරලා බලනකොට එයා එක තැනක තියාගෙන ඒ ගෙනාවු බඩු ඔක්කොම ඇදලා අයින් කළා මේ බර ඒ નિયમિત ගාන හදනවා ඒ හින්දා ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන එක නැති කරගන්න ඕගොල්ලෝ එයාපෝට් එකට යන්න කලින් ඕගොල්ලන්ට දෙන බර ප්‍රමාණය හම්බෙනවනේ මෙච්චරක් ගෙනියන්න පුළුවන් කියලා. අන්න ඒ බර ප්‍රමාණයට අදාළ දේවල් ටික ඒ බර ටික දාගන්න. එතනට ගිහිල්ලා ආයි බෑග් ඇද වැඩි ඒවා අයින් කර ඉන්න ඕනේ නැහැ. ගානට ගෙදර ඉඳන් මැනගෙන යන්න. එතන ඉඳන් මැනලා බලන්න. ගාන හරිනම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි දෙන්න තියෙන්නේ. වීසා හම්බෙලා තියෙන කට්ටිය පරිස්සමින් එන්න. ආවහම මැසේජ් එකක් දාන්න. මගේ බ්ලොග් බලන කට්ටිය ඉන්නවා නම් ආවහම අපි ආවා කියලා මැසේජ් එකක් දාන්න. ඒත් එක්කම ඔයගලන්ට පුළුවන් තව දැනගන්න අපි රට එනකොට බඩු ගෙනාපු බඩු ගැන තව විස්තර ගේන බඩු ගැන එහෙම විස්තර තව දැනගන්න පුළුවන්. මම ලින්ක් දාන්නම් පල්ලෙයන් අපේ තරණි බ්ලොග් තරණි පණ්ඩිතනා උනේ තරණි පණ්ඩිත එයා මගේ යාළුවෙක් එයා කරන YouTube channel එකක් තියෙනවා. ඒකෙත් එයා කරලා තියෙනවා රට එනකොට ඒගොල්ලෝ ගෙනාපු දේවල් මොනවද කියලා. ඇත්තරම එයාලා ගෙනාපු දේවල් වලදී ඒගොල්ලෝ ඇඳුම් පැක් කරන හැටි පවා එයා කියලා දෙනවා. අපි නම් සාමාන්‍යයෙන් එහෙම දෙයක් ඇත්තරම දැනන් හිටියේ නැහැ. මම දැනගත්තේ තරණිගේ වීඩියෝ එක බලලා තමයි ඒක මම දැනගත්තේ. ඒගොල්ලෝ වැකුම් බෑග් වල තමයි ඇඳුම් පැක් කරන්නේ. අපි නිකන් මෙහෙම ඇඳුම් රෝල් කරලා ගානට මෙහෙම තියාගෙන තමයි අපි පැක් කළේ. ඉතින් ඕගොල්ලන්ට ඒ බ්ලොග් එක බලන්නත් පුළුවන්. ඒකේදී ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් ඒ තරණිලා ගෙනාවේ මොනවද. එතකොට තරණිලා කොහොමද ඇඳුම් පැක් කළේ ඒ එක බලන්න පුළුවන්. මම ලින්ක් එක දාන්නම්. ඒත් එක්කම චූටි බබාලත් එක්ක ඉන්න කට්ටිය ඉන්නවානේ. දැන් අවුරුදු අපේ බබා නම් එනකොට අවුරුදු 4මාරයි. කිසිම කරදරයක් කළේ නැහැ. පොඩ්ඩක් එයා බය වෙලා හිටියා. මාවත් බය කර හිටියා. එච්චරයි උනේ. ඒ අරගෙන වෙන කිසිම කරදරයක් තිබ්බේ නැහැ. ඊට වඩා අඩු වයසක බබෙක් එක්ක තමයි අපේ ශෂිනි ආවේ. ලන්කන් මම් YouTube channel එක බලන්න. ඒකෙත් ලින්ක් එක මම පල්ලෙහෙන් දාන්නම්. එයත් බබා එක්ක එනකොට ගේන්න ඕන දේවල් මොනවද? ඒ වගේ දේවල් විස්තරාත්මකව දාලා තියෙනවා එයාගේ channel එකෙත්. ඒක ඇත්තටම වටනවා පොඩි බබාලත් එක්ක ඉන්න දෙමව්පියන්ට. එහෙනම් හැමෝටම සුබ දවසක් කියන්නම්. හැමෝම පරිස්සම් වෙන්න. අර මම වීඩියෝ එක පටන් ගන්නකොට කිව්වා වගේම ඇති හැකි අය නැති බැරි අයට තමන්ට පුළුවන් විදියට උදව් කරන්න අමතක කරන්න එපා. මේ සංගතයට අපි හැමෝම එකා මෙන්ම මූණ දෙන්න ඕනි. අද ඔයාට හැදුන එකක් හෙට මට වෙන්න පුළුවන්. ඒ හින්දා අපි මේ ඉන්න ටික කාලේ සතුටින් සමගියෙන් ඉමු. පරිස්සම් වෙන්න. අර ඊට කලින් දවසේ වීඩියෝ එකෙත් මම කිව්වා වගේ අමතක කරන්න එපා. ඔයා ගෙදරින් එළියට බහැලා ගිය වෙලේ ඉඳන් ඔයා ගෙදරට එනකන් පාර බලාගෙන ඉන්න කට්ටිය ගෙදර ඉන්නවා. ඔයා ගෙදරට එනකන් ඒ ඇස් මග බලාගෙන ඉන්නවා. මුළු ලෝකෙටම ඔයා එක්කෙනෙක් වුණාට ඔයාව මුළු ලෝකෙම කරගත්ත ගොඩාක් කට්ටිය වගේ පවුල ඇතුලේ ඉන්න. ඒ හින්දා ඒගොල්ලන්ගේ ජීවිතවලට කිසිම හානියක් ඔයා හින්දා වෙන්න දෙන්න එපා. ඔයාගේ ජීවිතේටත් ඒ වගේ හානියක් කරගන්න එපා. අනවශ්‍ය ගමන් බිමන් අඩු කරන්න. ගෙදරට වෙලාම ඉන්න. පරිස්සමින් ඉන්න. පුංචි පැට්ටෝ බලා ගන්න.
එහෙනම් අපි ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. ආයු බොහෝ වේවා.